මුළු රටම නරි මගට ගන්න ගිහිල්ලා ජයන්ත සමරවීරටත් ගෙදර යන්න සිද්ධ වුණා එහෙනම්. ආයුබෝවන්. අද 2022 මාර්තු 9 වෙනිදා බදාදා නිදහස් සංවාදයේ තවදුරටත් ඊයේ මාර්තු 8 වෙනිදා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ දකුණු අත වන් ජයන්ත සමරවීර තමන් ඉල්ලා සුන් බව ජනමාධ්‍ය ඉදිරියේ නිවේදනය කෙරුවා. ජනාධිපතිවරයාටත් දන්වා යවලලු. මොකක්ද අමාත්‍ය ධූරේ පොඩ්ඩක් කියන්න. ගුදම් පහසුකම් බහලු මංගල වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය. ඔන්න අමාත්‍ය ධූරය. මොනවද මේ අමාත්‍ය ධූර? ඔබ අහලා තියෙනවද? අද අපි කතා කරන්නේ ජයන්ත සමරවීර ගැනම නෙවෙයි. කිසි වැඩකට නැති අපේ මහජන මුදලින් නඩත්තු කරන අමාත්‍ය ධූර ගැන, රාජ්‍ය අමාත්‍ය ධූර ගැන. සංවාදය මේ රටේ පැවැත්ම ගැන. ඉතිහාසය අපට ඒ සඳහා මේ මොහොතේ බල කරනවා. ඔබ දැක්ක දින කිහිපයකට කලින් 11 කපටි නරි රංචුවේ ප්‍රධාන නරි නායකයෝ දෙන්නම් උදේ ගම්මන්පිල විමල් වීරවංශ ඉල්ලා අස්සුනා කියලා නිවේදනය කෙරුවා. බඩු අස් කරගෙන යනවත් පෙන්නවා. මල විකාර. එතකම වාසුදේව නානායක්කාරත් කිව්වා ඒ ප්‍රෙස් එකෙම ඉඳගෙන මටත් ඉතින් මේ අමාත්‍ය ධූරේ වැඩ කරන්න හිත දෙන්නේ හිත මෙව්ව වෙලා කියලා. ජනමාධ්‍ය කාර්යය ඇහුවා ඒ කියන්නේ ඔබතුමා ඉලාස් වෙනවා. නෑ. මං ඉලාස් වෙන්නේ නෑ. හැබැයි කැබිනට් රැස්වීම වලට මම යන්න. අමාත්‍ය ධූරේ වැඩ ටික නම් කරනවා. වාසුදේව සහෝදරය අපි බූරුව තමයි බට් බූරුවෝම නෙවෙයි. මෙන්න අමාත්‍ය ධූර තොරම්බල් කරන විදිය. එදා මෙදා තුර අපි මෑත ඉතිහාසය ගැන තමයි දැන් කතා කරන්නේ. අඩුම තරමේ 2005 සිටවත් අපි මේ ගැන දල වශයෙන් අපි අවධානයට ගන්න ඕන. කිසිම වැඩකට නැති අමාත්‍ය ධූර නිර්මාණය කරලා එක එකව සතුටටපත් කරලා අපේ මහ ජන මුදල් බදු මුදල් කොල්ල කාපු හැටි අපිව දුකටපත් කරලා උන් ෆන් ගත්ත හැටි අපි මේ මොහොතේ කල්පනාවට ගන්න ඕන. වාසුදේව නානායක්කාර යම් විශේෂයකට අදාළ යම් රාජකාරියක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලෙක් නෙවෙයි. ඔහු හොඳයි මලගෙදරක කතා කර කර ඉන්න. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හිතන්නවත් එපා. ජල සම්පාදනය ජලයට අදාළ කිසිම විශේෂ දැනුමක් හෝ ඒ සම්බන්ධ දේශපාලනික උවමනාවක් වාසුදේව නානායක්කාරට නැහැ. හිටියත් එකයි නැතත් එකයි. දැන් මේ කරන්නේ 아무තු සෙල්ලමක්. ඉන්නවද? නැහැ. නැද්ද? ඉන්නවා. ඒ ඇස්සේ මෑන් කියනවා මාධ්‍යකාරයෙක් අහනවා ඒ කියන්නේ ඔබතුමාලා ආණ්ඩුවට විරුද්ධවද වැඩ කරන්නේ? නෑ. සමහර විට විපක්ෂයට විරුද්ධව වෙන්නත් පුළුවන්. එහෙමත් කිව්වා වාසු. ඒ විෂය එහෙමම තියෙද්දි ජලයට අදාළ ජල සම්පාදනය සහ ජලාපවාහන විෂයට අදාළ සංවාදේ වෙනමම තියෙද්දි වාසුත් වෙනමම පැත්තක ඉද්දී අපි මේ ජයන්ත සමරවීරගෙන් වැඩේ පටන් ගමු. ඒ ජයන්ත සමරවීර දරපු විෂය වගේ විෂයක්. නැවතේ විෂය ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. ගුදම් පහසුකම්, බහලු මංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය වගේ අමාත්‍ය ධූර හදන්නෙම වරදාන වරප්‍රසාද ලබා දීලා එක එකව බා ගන්න. ඔය විමල්ට දීපු එක මෙව්ව කෑල්ලක් තමයි. සැප කනේ කරපු ලෑන්න හල් බයන්න බයන්නක් නැහැ. උන්ද වරාය අස්සේ පිස්සු කෙලිනකොට කොළඹ වරායේ ඉන්දියානු පංගුව අදානි සමූහයේ කොල්ල කෑවා. ගෝඨා ඇහැක් ගහලා වැඩේ දුන්නා. වෘත්තීය සමිතිත් අල්ලගෙන. විමල් වීරවංශල
උදේ ගම්මන් පිල්ලලා මේ 11 කපටි නරි රංචුවම ඒත් එක්කම ඊට සම්බන්ධ අනෙක් දෙවැනි පෙළ තරව්කරු ජයන්ත සමරවීරලා සතුටින් පිනා යමින් බලාගෙන හිටියා. දැන් තමයි කොල්ලෝ එළියට ඇවිල්ලා විප්ලව කතා කියන්නේ. අපි අහුවේ යෝවට. නැවත අපි දැන් කතා කරන්නේ අමාත්‍ය දුහුර ගැන. අපි 2005 2015 අතර කාලයට යමු. අදහසක් ලබා ගන්න. එදවස රාජපක්ෂ පාලනය. මෙන්න බලන්න එදවස කිසිම තේරුමක් නැතුව ලබා දීපු අමාත්‍ය දුහුර. මීට අමතරවත් යම් යම් අමාත්‍ය දුහුර කෑලි තියෙනවා. මේ ප්‍රධාන තැන් ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඊට අමතරව පිළිගත් මට්ටමේ විෂයන් පවා වැඩකට නැති විදිහට තමයි පාවිච්චි කරුවේ. නමුත් මේ මැද්දෙනුත් අපි තෝරගන්නේ වැඩකට නැති වරදාන වරප්‍රසාද ලබා දෙන්න හදපු සහ වෙනත් කූට පරමාර්ථ සඳහා හදපු පවත්වාගෙන යන මේ දැනුත් අමාත්‍ය දුර ගැන අමාත්‍යංශ ගැන අපි මෙච්චර දුප්පත් වෙලා තියෙන්නේ. සියලු සම්පත් අවස්ථා තියෙද්දි ලෝකේ හතර දිග භාගයෙන් හිඟා කන්නේ ඇයි කියන මහා සංවාදය තුල මහා කතිකාව තුල මේ සිදුවීම් පෙළ අවධානයට ගන්න ඕන. මොනවද මේ අමාත්‍ය දුර? ඔන්න අහගන්න. 2005 2010 අතර කාලය තුල 2015 දක්වාත් මේ කතාව වළංගුයි. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය. මේ මොකටද? ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යටි ගනුදෙනු කරන්න. 2010 නොවැම්බර් 22 2015 ජනවාරි 12 අතර කාලය තුල කවුද දැරුවේ? සරත් අමුණුගම. මුදල් සහ ක්‍රම සම්පාදන විෂය බහරව හිටියේ එදවස ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඊට සමාන්තරව තවත් තක්කඩි කපටි හොර වැඩකට නැති මහජන බදු මුදලින් නඩත්තු කරන සුපිරි අමාත්‍ය දුහුරයක්. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය. ඊළඟට නිවාස සහ ගොඩනැගීම් අමාත්‍ය. ඒ මොකද්ද? මොන රටේද මේ අමාත්‍යාංශ තියෙන්නේ? නිවාස සහ ගොඩනැගීම්. මොනවද ගොඩනැගීම් කියන්නේ? නිවාස මොනවද මේ? 2005 නොවැම්බර් 23 2007 ජනවාරි 8 ඊළඟට යලි 2007 ජනවාරි 28 2010 අප්‍රේල් 23 අතර කාලය තුල ඒ දෙවෙනි කාලයේදී එය නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය කියලා වෙනස් වෙනවා. අමාත්‍ය ධූරය. කවුද? ෆේරියල් අෂ්රොෆ්. මතකනේ? ඔන්න දීපු අල්ලස්. ඊළඟට යටිතල පහසුකම් සංවර්ධන. නිකන් හිතන්න යටිතල පහසුකම් සංවර්ධන සහ දීවර නිවාස අමාත්‍ය. මොන මගුලක්ද මේ? 2005 නොවැම්බර් 23 2007 ජනවාරි 28 දක්වා ඒලෙම් අතාඋල්ලා. අන්න විමල් වීරවංශගේ 11 කපටි නරි රංචුවේ තවත් එක කපටි නරියෙක්. ඊළඟට නැවත පදිංචි කිරීමේ සහ ආපදා සහන සේවා අමාත්‍ය. හොඳට අහගන්න. නැවත පදිංචි කිරීමේ සහ ආපදා සහන සේවා අමාත්‍ය. 2007 ජනවාරි 28 ඉඳලා 2010 අප්‍රේල් 10 දක්වා කවුද? රිෂාඩ් බහදූදීන් අර පළ පුරුදු අන්තවාදී ක්‍රීඩකයා. යලි ඔහු 2010 අප්‍රේල් 23 සිට 2014 දෙසැම්බර් 22 දක්වා. ඒ පාර කර්මාන්ත සහ වාණිජ්‍ය අමාත්‍යවරයා. මොනවද මේ විෂය? කිසි වැඩකට නැති අල්ලස් ලබා දෙන්න. තමන්ගේ පැත්තට නතු කරගෙන මහජන බදු මුදලින් අල්ලස් ලබා දෙන්න කරපු වැඩ මේ. ඊළඟට ජාතික උරුම අමාත්‍ය. කල්පනා කරලා බලන්න. ජාතික උරුම අමාත්‍ය මොන රටේද මෙහෙම අමාත්‍යාංශ නඩත්තු කරන්නේ? මිලියන ගණන් මහජන බදු මුදල් විනාශ කරනකොට අපේ රට ඉතුරු වෙයිද? 2010 නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි මාසයේ දක්වා ජගත් බාලසූරිය දැන් කොහේ ඉන්නවද මන්දා? ජාතික උරුම අමාත්‍යාංශ. ඔහු තමයි අමාත්‍යවරයා. ඊළඟට ප්‍රජා සංවර්ධන සහ සමාජ අයුක්තිය උපුටා දැමීමේ අමාත්‍යවරයා. අහුනද ඔබට? ප්‍රජා සංවර්ධන සහ සමාජ අයුක්තිය උපුටා දැමීමේ අමාත්‍යවරයා. 2007 ජනවාරි 28 සිට 2010 ජනවාරි 1 දක්වා කවුද? පී චන්ද්‍රසේකරන්. අන්න අල්ලස්. මේ පැත්තට වරෙන් අපිට හිටපාන් අපට සහාය ලබා දීපන් ඉඳා මේක තියාගන්න. ඔන්න අල්ලස්.
ඊළඟට ගොවිජන සේවා සහ වනජීවි. ගොවිජන සේවා මක්කයි මේ ගොවිජන සේවා 2010 අප්‍රේල් 23 සිට 2012 යම් දිනයක් දක්වා මේ සමහර වාර්තාගත දින හොයාගන්න බැරි වෙලා තියෙනවා. SM චන්ද්‍රසේන ඔය දැනුත් තියෙන ඉඩම් බහරව MCC ඉඩම් කොල්ලේ බහර දීලා තියෙන මෑන් හොඳ පළපුරුදු ක්‍රීඩකෙක් තමයි. SM චන්ද්‍රසේන. වනජීවි හරි කියමුකෝ ගොවිජන සේවා මොනවයි මුන් කෙරුවේ. ඊළඟට කුඩා අපනයන වගා ප්‍රවර්ධන අමාත්‍ය ධූරය. නැවත කියන්න කුඩා අපනයන වගා ප්‍රවර්ධන අමාත්‍ය ධූරය 2010 නොවැම්බර් 22 2015 ජනවාරි 12 රෙජිනෝල් කුරේ මිලියන ගණන් නාස්ති කරලා උඩ බලාගෙන හිටියා බඩ කස කස. ඊළඟට ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය මොකද තවත් අල්ලසක් 2013 ජනවාරි 28 2014 දෙසැම්බර් 28 බෂීර් සේගු ඩවුඩ් එහෙම අයෙකුත් ඉඳලා තියෙනවා. දැනුත් ඇති කොහේ හරි. ඊළඟට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය සැලසුම් ඕපන් වොරන්ට් එකක් මොන සැලසුම්ද මොකාගේ සැලසුම්ද මොනවද ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. අල්ලසක් 2007 ජනවාරි 28 2010 අප්‍රේල් 23 කවුද පී දයාරත්න එක්සත් ජාතික පක්ෂයේ මුද දල ඇතෙක් තමයි. ඊළඟට යලි ඔහු 2010 අප්‍රේල් 23 2015 ජනවාරි 12 රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය මොනවද මේ රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය 2010 නොවැම්බර් 22 2015 ජනවාරි 12 අතර ආයිත් පාරක් උන්දට තවත් ඇමතිකමක් හම්බ වෙලා තියෙන අමාත්‍ය ධූරයක් ආහාර සහ පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව ආහාර සහ පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අපරාධනේ අපි මෙහෙම ඉන්න පුදුමයිනේ අපේ රටේ මහජන මුදල් විනාශ කරද්දි මෙහෙම ඉතුරු ඒ රටක්. ඊළඟට පොදු කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා 2010 නොවැම්බර් 22 2014 දෙසැම්බර් 1 නවීන් දිසානායක දැන් කට කියවනවා. ශ්‍රී ලංකාවේ අපේ මහජනතාවගේ බදු මුදල් පොදු මුදල් මිලියන ගණනින් කාබාසීනියා කරපු වැඩකට නැති තේරුමක් නැති අමාත්‍ය ධූරයක් දරලා ඔබ හිතන්නකෝ කාර්ය මණ්ඩල වට කරගෙන වාහන කරේ තියාගෙන යන්න රියදුරොත් එක්කම දැසි දස්සොත් එක්කම කොච්චර මුදලක් වැය කරන්නේ නැද්ද? වායු සමනය කරපු දැවැන්ත සුවිසල් කාර්යාල පහසුකම් හිතලා බලන්න කන බොන විදිය. මේ ප්‍රධාන තැන් මීට අමතරව තැන් තියෙනවා තිබුණා ඒව ගැනත් හොයන්න ඕනි. මේ ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙන තේරුමක් නැති අල්ලස් අමාත්‍ය ධූර 2015-2018 අතර කාලේ අර ප්‍රභූ ඝාතන සැලැස්ම සමනල සන්ධාවන ඊට පස්සේ දින 50 ගණනේ අර අමුතු ආණ්ඩු ඔය අතර කාලය තුල මේ විශේෂ තැන් පමණයි තෝරගත්තේ. අලි ඔබට මතක් කරනවා. විශේෂ කාර්ය අමාත්‍ය මොකෙද්ද විශේෂ කාර්ය අමාත්‍ය 2015 ඔක්තෝබර් 23 2018 මැයි 1 සරත් තමුණුගම හොඳ ක්‍රීඩකෙක් තමයි. යලි තවත් විෂයන් කීපයක් එක්ක ඔහුට බහර දෙනවා උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා. උඩරට උරුමය. පස්සේ කාලෙක ලක්ෂ්මන් කිරියාලටත් හම්බ වෙනවා. මුන් මහනුවර කේන්ද්‍රගත කරගෙන MCC සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ කතාවටත් අදාළව විය හැකි. නමුත් මොනවද මේ අමාත්‍ය ධූර? ඔබ හිතලා බලන්න. උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා 2018 මැයි 1 ඉඳලා 2018 ඔක්තෝබර් 26 දක්වා සරත් තමුණුගම. පුදුමයි මහනුවර ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය 2018 දෙසැම්බර් 20 සිට යම් කාලයක් ඔහුගේ ඉවත් වූ දිනය පැහැදිලි නැහැ. රිෂාඩ් බදියුදීන් කොහොමද වැඩි? කොහොමද අල්ලස්?
ඉස්ලාම් ත්‍රස්තවාදී දක්වා වන මුස්ලිම් ව්‍යප්තවාදයෙන් ලබා දුන්නු තවත් එක අල්ලසක්. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය. විල්පත්තු කල්ලාරු වනාන්තරවලට කෙලල ඉවරයි ඔය වෙනකොට. එහෙම තීරි තමයි මේ දිගු කාලීනව අවතැන් වූවන් යලි පදිංචි කරන්න මේ අහවල් එක දෙන්නේ. ඊළඟට නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා අමාත්‍ය ධූරයක් 2018 ඔක්තෝබර් 29 සිට 2018 දෙසැම්බර් 15 දක්වා ඩග්ලස් දේවානන්ද තවත් එක දෙමළ බෙදුම්වාදී ඉත්තෙක් තමයි දැන් උතුරු මුහුද ඉන්දියාවට කෙලගන්න අවශ්‍ය වටපිටාව කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් එක එකතු වෙලා කරනවා. අවසි කියලා. ඔන්න ඩග්ලස් දේවානන්දගේ අතීත කතාව. නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ හින්දු අමාත්‍ය ධූරය 2018 ඔක්තෝබර් 29 2018 දෙසැම්බර් 15 යලිත් වතාවක් උන්දට වතු යටිතල පහසුකම් මොනවද වතු කරේ කිසි දෙයක් වෙන්නේ නැහැ. වැඩ කරන එක වැඩ කරනවා නැති එක නැහැ. වැවිලි කර්මාන්තේ කඩා වැටිලා එහෙම තියෙද්දි වතු යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍ය ධූරය 2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 18 දක්වා කාලය තුල. මේ ඊනියා යහපාලනේ. ඊළඟට උඩරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ධූරය 2015 සැප්තැම්බර් 4 2018 ඔක්තෝබර් 26 පාලනේ දිගම්බර මෑන් අන්තිමට 2019 දී ඡන්දේ දාන්න යන්නේ හෙලිකොප්ටරයකින්. ඔන්න අපේ මුදල් වලට වෙන දේ 2018 දෙසැම්බර් 20 දිවුරුම් දෙන වෙනම සෙට් එකක් ඉන්නවා 2018 දෙසැම්බර් 20 අර අල්ල පනල්ලේ අත්‍යවශ්‍ය දේවල් විතරක් කියන්නම් ඔබට කාලය ඉතුරු කරගන්න. කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග සහ දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් ඇහුණ නේද ඔබට? යලිත් වතාවක් කියන්න. කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග සහ දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්. පුදුමයි ඔය මේ රට ඉතුරු වෙලා තියෙන මිලියන කීයක් විනාශ කරන්නේ මහජන බදු මුදල් ඔබේ මගේ අපේ. ඊළඟට මහා මාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන මේ අමාත්‍ය ධූරය ගැන ඔබට මතක් කරන්නේ දැන් අර උදේ ගම්මන් පිළ රිලා නැටුම නටලා කෙල්ල දැම්මේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය හැදුවේ අන්න ඒ වැඩේ පටන් ගත්තා කබීර් හෂිම් මෑන්ට කරගන්න බැරි වුණා ඊනියා යහපාලනේ කඩා වැටුණා උදේ ගම්මන් පිළ ගේම දුන්නා හරිද මේ මතකයත් අලුත් කරගන්න ඊළඟට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉඩම් වල මොනවද ප්‍රතිසංස්කරණය කරන්න තියෙන්නේ ඊළඟට පාර්ලිමේන්තුව අර තියෙන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරය කවුද නොණ්ඩි ගහන අලියෙක් ඇමති ගයන්ත කරුණාතිලක ඊළඟට නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අර කට කියවන සජිත් ප්‍රේමදාස සජබ නායකයා නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයක් අමාත්‍යවරයෙක් මොන රෙද්දටද සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා දන්නවනේ සංස්කෘතික අරමුදලට ගේම දුන්නේ හැටි අන්නේ ගේම දෙන්න තමයි සල්ලි පෙට්ටියත් එක්ක මෑන්ට වැඩේ බාර දුන්නේ ඊළඟට කාන්තා ළමා කටයුතු කිව්වහම කමක් නෑ වගේනේ සහ වියලි කලාපයේ සංවර්ධනය කාටද චන්ද්‍රානි බණ්ඩාර මොන මගුලක්ද මේ කාන්තා ළමා කටයුතු සහ වියලි කලාපයේ සංවර්ධනය අනේද කියන්නේ ඊළඟට තැපැල් සේවා හරි කියමුකෝ හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය මොකද සම්බන්ධය මේ විදිහටම තවත් තැන්වල ක්‍රිස්තියානි රෝමානු කතෝලික ආගමත් සම්බන්ධ කරපු විෂයන් හදලා තියෙනවා. ඒවා වෙන වෙනම සාකච්ඡා කරන්නත් ඕනේ නෙමෙයි. විශේෂ තැනක්. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය. කවුද? අබ්දුල් හලීම් මොහමඩ් හසීම්. ඔන්න රටට ගිය කල. ඊළඟට විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් මොන රෙද්දක්ද මේ? විදේශ රැකියා සහ ක්‍රීඩා කවුද? හරින් ෆර්නෑන්ඩෝ අර ජිනිවා ගිහිල්ලා රිලා නැටුමක් නැටුවේ. මතකනේ? මధుර විතානගේ සජබ කාර්යාලයට බිත්තර ගහද්දී ඉඳා කියලා
ඒ සිද්ධිය ජිනීව වාර්තා කිරුවේ හරින් ෆර්නෑන්ඩෝ. ඊළඟට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු අමාත්‍යවරයා. නැවත ඔබට කියන්න ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති. මොනවද මේ? සමාජ ප්‍රගති. Hindu ආගමික කටයුතු අමාත්‍යයන් Hindu ආගමත් පටලවලා. කමක් නැහැ කියමුකෝ. මනෝ ගණේෂ ද ක්‍රීඩකෙක් තමයි. බෙදුම් මාදී ක්‍රීඩකෙක්. අපේ බදු මුදල් ඔබේ මගේ අපේ මහජන මුදල් මිලියන ගණනින් කෝටි ගණනින් නාස්ති කරපු කතාව. ඊළඟට කම්කරු කමක් නැහැ කියමුකෝ. වෘත්තීය සමිති සබඳතා. වෘත්තීය සමිති සබඳතා. සමාජ බල ගැන්වීම පිළිබඳ අමාත්‍යවරයා කවුද? දයාගමගේ. අයියෝ අර රැවුල වික තමන්ගේම හෙලිකොප්ටරෙන් යන හාදයක්. මතකනේ සමෘද්ධි අරමුදලට කෙලින්න හැදුවේ ඒ හාදයක්. කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ බල ගැන්වීම පිළිබඳ අමාත්‍යවරයා. ඔන්න අපේ මුදල් වලට වෙන දේ. අපි දුප්පත් ඒකයි. බිම් මට්ටමේ වැඩ කරන මිනිස්සු එකතු කරලා දෙන බදු මුදල් ටිකට කෙරින විදිහ. ඊළඟට සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මාලික් සමරවික්‍රම. සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම. හොඳ බිස්නස් කාර්යයක් තමයි. කෙලලා මාරු වුණා. මේ 2018 කතාව. ඊට පස්සේ හුඟක් දේවල් මේ මැද්දේ සිද්ධ වුණා. දැන් ඔබට පෙන්වන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හදපු රාජ්‍ය අමාත්‍යාංශ ටික. එතකොට තමයි ජයන්ත සමරවීරගේ කතාවත් ඔබට හරියටම ඔලුවට දාගන්න පුළුවන්. මම වේගෙන් කියාගෙන යන්න වෙලාව ටික ඉතුරු කරගන්න. වෙලාව ටික නෙවෙයි වෙලාව ඉතුරු කරගන්න. චමල් රාජපක්ෂ අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශ. ප්‍රියංකර ජයරත්න විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය. මොන විහිළුද කියන්නේ? දුමින්ද දිසානායක සූර්යබල සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය. දයාසිරි ජයසේකර බතික් අත්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශ. සුදර්ශනී ප්‍රනන්දු පුල්ලි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශ. මේ සමහර අමාත්‍යාංශ පස්සේ වෙනස් වුණා. ඒ කියන්නේ පුද්ගලයෝ බට් අමාත්‍යාංශ තියෙනවා. ලසන්ත අලගියවන්න සමුපකාර සේවා අලවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය. රාජ්‍ය මතක තියාගන්න අමාත්‍යවරට අමතරව. අරුන්දික ෆර්නෑන්ඩෝ අන්න අපි ඊපෙට කතා කරුවේ. අරුන්දික ෆර්නෑන්ඩෝ මතකනේ කොල්ලත් එක ගිහිල්ලා මැර වැඩ කරලා අන්තිමට මම අහිංසකයි කිව්වේ. එහා දෙයක්. පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය. ඔහුගේ නිමල් ලංසා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය. අර පාරවල් වලට ගහගන්නේ තව එකෙක් එක්ක. කාත් එකද? නිශාන්ත කවුද? හරි. අන්න මෑන් නිමල් ලංසා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය. ජයන්ත සමරවීර දැන් අපි කතා කරුවේ කොල්ලගේ අමාත්‍යාංශය. ගෝඨ නම් කරලා තියෙන්නේ ගුදම් පහසුකම් බහලු මංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. පවුනේ අපි පව්. රොෂාන් රණසිංහ ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපොළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. කොබල නායිතියු ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපොළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. කවුද? රොෂාන් රණසිංහ. මෑන් අසුනද? අසුනට වැඩක් නැහැ නේ වැඩි තියෙනවා. කනක හේරත් සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයනයේ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. විදුර වික්‍රමනායක අර හොරණ ක්‍රීඩකයා ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. ජානක වක්කුඹුර උක් බඩයිරඟු කජු ගම්මිරිස් කුරුඳු කරාමුණටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය. ලෝකේ කිසිම රාජ්‍යක මේ වගේ අමාත්‍යාංශ හදන්නේ නැහැ. මේ මොන කෝලමක්ද කියලා ඔබ හිතන්නකෝ. නිකන් කල්පනා කරලා බලන්න. විජිත බේරුගොඩ දහම් පාසල් භික්ෂු අධ්‍යාපනය පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය එහෙම එකකුත් තියෙනවා.
ශිහාන් සේමසිංහ අර කට හැකර ක්‍රීඩකයා සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය සේවයන් රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන අපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මොනවද උයි මියක්කු අපේ රුපියල් මිලියන ගණනින් මහජන මුදල් විනාශ කරමින් කකා බිබී සුර සැප විඳිමින් මේ කර නැවත කියන්න ශිහාන් සේමසිංහ සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන අපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මොහන්ද සිල්වා පොහොර නිෂ්පාදනය සහ සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලොහන් රත්වත්තේ දන්නවනේ අර හිරගෙට පැන්නේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මිනිහා තාම ඉන්නවා දිලුම් අමුණුගම දැන් ප්‍රවාහනත් මෑන්ට හම්බ වුණා වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය කොහොමද අල්ලස්ස විමල වීර දිසානායක අර ඉස්කෝලේ ගියේ නැති උපාධිධාරියා කට්ට කෛරාටික වෙට්ට පිත්තලයා වනජීවි රැකවරණේ අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මොක්කුද මේ අපේ මහජන බදු මුදල් මිලියන ගණනින් කාබාසිනියා කරනවා තාරක බාලසූරිය කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කරලා තියෙන කලාපේ සැප කනේ ඉන්දිකන්රුද්ද දන්නවනේ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කාංචන විජේසේකර විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇතිකිරීම දීවර වරාය සංවර්ධන බහුදින දීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය ඔය කරන්නේ පේනවනේ අපිට සනත් නිශාන්ත අන්න අර සිද්ධියට සම්බන්ධ මෑන් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මොකෙන්ද මේ වාසුදේව නානායකාර ගෙදර ගියට කමක් නැහැ මේ තියෙන්නේ පානීය ජල සම්පාදන ව්‍යාපෘති ලයන්න හල් බයන්න බයන්න තමයි ජලයට කෙලින නම් මෑන්ව යොදා ගන්න පුළුවන් සිරිපාල ගම්ලත් මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අනේද කියන්නේ සරත් විරසේකර පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඔය කරන්නේ අනුරාධා ජයරත්න ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තේනුක විධානගමගේ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මේ දැන් ක්‍රියාත්මක ඒවා සිසිර ජයකොඩි දේශීය වෙදකම් ප්‍රවර්ධනය ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ඔය කරන්නේ පියල් නිශාන්ත කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි ගණන් මාසිකව කකා බිබි විනාශ කරන මේ යක්කු ප්‍රසන්න රණවීර වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය ඩීවි චානක ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අර නාමල් පස්සේ වැටි වැටි කරන්නේ ඩීබි හේරත් පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරිබිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ශෂීන්ද්‍ර රාජපක්ෂ වීහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලූණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නාලක ගොඩේව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මතකනේ ඩොල්ෆින්ලා මැරෙන විදිහ කිව්වේ මිනිහා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මහා විනාශය තුට්ටු දෙකට දාලා කතා කිරුවේ අන්න කට්ට කෛරාටික වෙට්ට පිත්තල වියත් මග පෙරගමන් කරුවා රුපියල් කෝටි ගණනින් මාසිකව නාස්ති කරනවා අජිත් නිවාඩ් කබ්‍රාල් මුදල්ලා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය දැන් මිනිහා ගියානේ දැන් මිනිහා මහ බැංකුව අධිපති මේ අමාත්‍යාංශයේ නඩත්තු වෙනවා කවුද ඉන්නේ කියලා හොයමු සීතා අරඹේපොළ නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සීතා අරඹේපොළට මහන්සි ඇති මෙව්වා කරලානේ නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනයේ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය. ඔන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රාජ්‍ය අමාත්‍යාංශ ටික මිට අමතරව අමාත්‍යාංශ වෙනම නියෝජ්‍ය අමාත්‍යවරුත් ඉන්නවා. නිලධාරීන් වැහි වැහැලා. අපේ කතානායකයා කවුද? කවුද? ජයන්ත සමරවීර. වාසුදේව නානායක්කාර කියලා ගන්නත් පුළුවන්. මේ දෙන්න එකතු වෙලා තොරම්බල් කරන මහජන බදු මුදලින් කකා බිබි ෆන් අරගෙන නාස්ති කරන අමාත්‍ය ධූර ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට අපි ජයන්ත සමරවීරගෙන් පටන් අරගෙන වාසුදේව නානායක්කාරගෙන් ඉවර කරන මේ රටේ රාජ්‍ය අමාත්‍ය ධූර, ඊට යටින් නියෝජ්‍ය අමාත්‍ය ධූර, ඊට උඩින් කැබිනට් අමාත්‍ය ධූර අතර කෙරෙන මේ මහා අපරාධය, දේශපාලන අපරාධය පිළිබඳව මේ සිදුවීම් දෙක හරහා තවදුරටත් කතා කරන්න සූදානම් වෙමු. උන්ට මතක තියාගන්න. මුන් කරන්නේ ඔබේ මගේ අපේ මහජන බදු මුදල් කාබාසීනියා කරන එක. එතකොට කොහොමද ওই රටක් පවතින්නේ? මේ අපේ ආදරණීය මව්බිම මේ තරමටවත් පවතින මදිද? අපි මේ පරය පරට්ටියෝ අප්පු හාමිනේලා එලිදරව් කරලා උන්ගේ රෙදි ගලවලා ඊළඟ පරම්පරාවටවත් මේ රට ගොඩනගන හැටි කියා දෙමු. පාර පෙන්නමු. දැනුමේ ප්‍රදීපාගාර බවට පත් වෙමු. ඒ තමයි අපේ ඓතිහාසික වගකීම.